සුබ දවසක් ප්‍රිය විද්‍යාර්ථීනි ඔබට මම විද්‍යාර්ථීන් ලෙස ආමන්ත්‍රණය කරන්නට තීරණය කරේ ඔබ කිසියම් විශ්වවිද්‍යාලයක උපාධියක් හැදෑරීම සඳහා අපේක්ෂා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අයදුම් කරනවා නම් අපි විශ්වවිද්‍යාල පාඨමාලා අධ්‍යයන කටයුතු කරන සියලු දෙනා හඳුන්වන්නේ විද්‍යාර්ථීන් කියලා. විශ්ව දැනුම අධ්‍යයන කටයුතු කරන දැනුම සොයාගෙන යන උපාධිධාරියෙකු බවට පත් වෙන්නට සුසුකම් ලබන කෙනෙක් අපි හඳුන්වනවා විද්‍යාර්ථියෙකු ලෙස. ඒ නිසා ඔබට ඒ ආමන්ත්‍රණය මෙතනින් පස්සේ මම හඳුන්වා දෙනවා. ඉතින් අනුව අද දවසේ මේ වීඩියෝ දර්ශනය හරහා අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවත් වාණිජ්‍ය වේදී විශේෂ උපාධි පාඨමාලාවත් සඳහා ලියාපදිංචිය අපේක්ෂාවෙන් ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන විද්‍යාර්ථියෙකුට නිවැරදි අවබෝධයක් ලබා දෙමින් ලියාපදිංචි වෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම තමයි අපි සිදු කරන්නේ. මීට පෙර වර්ෂවලදී අපි එය සිදු කරේ ආරම්භක සම්මන්ත්‍රණ පවත්වලා කැලණි බාහිර උපාධි ආයතනයට සහ ශාඛා මධ්‍යස්ථාන වලට ගෙන්වාගෙන ආරම්භක සම්මන්ත්‍රණ පවත්වලා ඒ ආරම්භක සම්මන්ත්‍රණ හරහා දැනුවත් කිරීම සිදු කරලා ඒ අදාළ විද්‍යාර්ථීන්ට ලියාපදිංචි වෙන්නට අවශ්‍ය පාඨමාලාව තෝරාගෙන ඔවුන් අන්තර්ජාලය හරහා කැලණිය විශ්වවිද්‍යාලයට ඔන්ලයින් ලියාපදිංචි කටයුතු සියල්ල ආයතන මැදිහත් වීමෙන් සිදු කරා. ඒ නිසා අපි ඊට ඕනෑකමින් සඳහන් කරනවා මේ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිරාංශයේ විවෘත හා දුරස්ථ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ ඔබ විද්‍යාර්ථියෙකු ලෙස ලියාපදිංචි වෙන්න නම් උපාධි අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වෙන්න නම් මූලික කාර්යභාරය අයදුම් පත්‍රයක් යොමු කරලා ඔන්ලයින් ලියාපදිංචිය හරහා අයදුම් කරන්නට ඕනේ. ඉතින් මේ කාර්ය කිරීමේදී ප්‍රායෝගික ගැටලු ගණනාවක් මතුවෙනවා. සමහරක් විට මේ තාක්ෂණික ක්‍රමවේදයන් හරහා කරනකොට තමන්ගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කිරීම, ඡායාරූප ඉදිරිපත් කිරීම, ගාස්තු ගෙවීම, පාඨමාලා තෝරා ගැනීම සහ නොයෙකුත් කාරණා පිළිබඳව ඔබ පූර්ණ දැනුවත් වීමක් ලබා ගැනීමට ඕනේ. ලංකාවේ කිසිදු ආයතනයක් මෙය සිදු කරන්නේ නැහැ. සිදු කරන්නේ ඔවුන් ළමයි ලියාපදිංචි කරලා ඔවුන්ගේ ආයතනයේ විශ්වවිද්‍යාලයට අයදුම් පත්‍රයක් යොමු කරන එක. අයදුම් පත්‍රයක් යොමු කරාට පස්සේ ඒ අයදුම් පත්‍රය විශ්වවිද්‍යාලය පිළිගන්නා මට්ටමේ අයදුම් පත්‍රයක්ද? ඒ යොමු කිරීමේදී ඔබ අතින් අඩුපාඩු වෙලා තියෙනවද? ඒවා සියල්ලට අවසානයේ ගොදුරු වෙන්නේ ලියාපදිංචි අහිමි වෙන්නේ අයදුම් පත්‍රයේ ප්‍රතික්ෂේප වෙන්නේ ඔබගේ. ඉතින් නිසා එවැනි අවස්ථාවකදී ඔබ මේ සම්මන්ත්‍රණය හරහා මේ දැනුවත් කිරීම හරහා අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ලියාපදිංචිය සිදු කර ගන්න ආකාරය. ඒ නිසා ඊට වගකීමකින් සඳහන් කරනවා මේ ලබා දෙන තොරතුරු ඔබ නිවැරදිව අනුගමනය කරන්න. ඉස්සල්ලාම මූලික අයදුම් පත්‍රයේ පිරවීමේ තැන සිට නිවැරදි කටයුතු සිදු කරලා විශ්වවිද්‍යාලයට අයදුම් කරන්න වග බලා ගන්න. එය කැලණිය ආයතනය හරහා ඔබව කැලණිය ආයතනයට ගෙන්වාගෙන ලියාපදිංචි කටයුතු කරන්න මේ වෙනකොට සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ සිදු කරගන්නේ කෙසේද කියන කාරණේ පැහැදිලි කරන්න පෙර අපි උපාධියේ ලියාපදිංචි වෙන්න අවශ්‍ය මූලික තොරතුරු ඔබ දැනුවත් වී යුතු තොරතුරු පිළිබඳව යම් කාරණා කීපයක් සාකච්ඡා කරලා යමු. පළවෙනි කාරණේ තමයි ඔබ උපාධිය තෝරාගත්තේ ඇයි? ඔබ උපාධි පාඨමාලාවක් සඳහා අයදුම් කළ යුත්තේ ඇයි කියන කාරණයට ඔබ උත්තර හොයන්නට ඕනේ. නිසා මේ විශ්වවිද්‍යාලයක අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරාට ඔබගේ යාළුවා අයදුම් පත්‍රයක් විශ්වවිද්‍යාලයට යොමු කරනවාට එහෙම නැත්නම් වෙනත් කාරණයක් අරමුණු කරගෙන අයදුම් පත්‍රයක් යොමු කරන්න එපා. ඒ නිසා ඔබට අරමුණක් තියෙන්නට ඕනේ. ඔබට යම් ඉලක්කයක් ටාගට් එකක් තියෙන්න ඕන උපාධියක් කරන්නේ ඇයි කියන කාරණේ. ඒ නිසා අපි විශේෂයෙන්ම සඳහන් කරනවා ඔබ අනාගතයේ රැකියාව වෙළඳපොළට ගැළපෙන ලෙස ඔබ රජයේ රැකියාවකට අනියුක්ත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් පෞද්ගලිකාංශයේ රැකියාවක ඉහළට යන්න බලාපොරොත්තු වෙනවා නම් එතනට මේ උපාධිය අවශ්‍ය නම් දායකත්වයක් දක්වනවා නම් පමණක් මේ උපාධි පාඨමාලාව තෝරා ගන්න. ඒ නිසා රැකියාවකට යාමට උපාධියක් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනාංශයෙන් ඉහළට යන්න තව එක මාර්ගයක් එක ගමන් මාර්ගයක ආරම්භයක් බවට උපාධියපත් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනා මේ වෙන විට අපොස උසස් පෙළ සමත් වුණ විද්‍යාර්ථීන් ඒ නිසා අපොස උසස් පෙළ සමත් වුණාට පස්සේ උසස් අධ්‍යාපනයේ තවදුරටත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් මූලික උපාධිය පළමුව හදාරන්නට ඕන. ඊළඟට එම විශ්වවිද්‍යාලයේම පච්චස් උපාධි පාඨමාලා හදාරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ආචාර්ය උපාධිය දක්වා ඔබට යන්න අවස්ථාවක් තියෙනවා. මෙය
සම්පූර්ණ කරගත්තට පස්සේ නිසා අධ්‍යාපනයෙන් ඉහළට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ උපාධි පාඨමාලා ලියාපදිංචි වීම වඩාත් වැදගත් කියන කාරණේ මම විශේෂයෙන් සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි උපාධිධාරීන් අපේ රටේ බොහොම අතලොස්සයි ඉන්නේ. ඔබගේ ගමන දිහා බලන්න, ඔබගේ නගරේ දිහා බලන්න, ඔබගේ පාසල දිහා බලන්න. ඔබ ගැටෙන සමාජයත් එක්ක උපාධිධාරීන් බොහොම අතලොස්සයි. ඒ නිසා සමාජයේ හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්න, ප්‍රතිනිර්මාණය වෙන්න, සමාජගත වෙන්න උපාධිධාරියෙකු වෙලා තිබීම වඩාත් වාසිදායක වෙන්නට පුළුවන්. ඒ නිසා රටේ පිළිගැනීමක් ලබා ගන්නට පුළුවන්. ඔබගේ ගෙදර පිළිගැනීමක් ලබා ගන්නට පුළුවන්. ඔබගේ ඥාතීන්ගේ පිළිගැනීමක් ලබා ගන්නට පුළුවන්. ඉතින් නිසා එවැනි අවස්ථාවකදී ඔබ උපාධියක් හදාරා තිබීම සමාජයේ හොඳ පුරවැසියෙකු ලෙස ඔබ පිළිගන්නා සාධකයක් බවට පත් වෙනවා. ඒ පමණක් නෙමෙයි රජය වරින් වර තරග විභාග දානවා. මේ තරග විභාග වලට සුසුකම් ලබන අධ්‍යාපන සුසුකම් බවට මේ උපාධි පාඨමාලාව හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා ඔබ මූලික උපාධියක් සම්පූර්ණ කළ තිබීම රජය විසින් පවත්වන තරග විභාගයට CS විභාග පරිපාලන ශාස්ත්‍රයේ ඉහළට යන්න තියෙන විභාග වලට ඔබට ඉල්ලන්න පුළුවන් මේ හරහා. ඉතින් නිසා එවැනි තත්වයකට ඔබට යන්න මේ උපාධි පාඨමාලාවක් කරන්න කියන කාරණේ මම මුලින්ම සඳහන් කරනවා. අපි ඊළඟට බලමු උපාධි පාඨමාලාවක් තෝරාගත්තට පස්සේ අපි මේ පාඨමාලාව හදාරන විශ්වවිද්‍යාලයක් තෝරා ගන්නට ඕනේ. මේ වන විට විශ්වවිද්‍යාල ගණනාවක මේ බාහිර උපාධි පාඨමාලා තියෙනවා. නමුත් අතීතයේ සිට මේ දක්වාම වඩාත් කාර්යක්ෂම සහ පිළිගත හැකි සාධනීය මට්ටමේ උපාධි සම්පූර්ණ කරපු විශ්වවිද්‍යාලයක් හැටියට මට කැලණිය විශ්වවිද්‍යාලය හඳුන්වන්නට පුළුවන්. නමුත් මේ රජය විසින් මෑතකදී සිදු කළ කාර්යභාරයන් ඔස්සේ රජයේ යම් යම් නිර්ණායක දැමීම ඔස්සේ මේ බාහිර උපාධි පාඨමාලාව කිසියම් ප්‍රමාදයක් උපාධිය ලබා ගැනීමට ගත වන කාලය වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. නමුත් ඒ ඉදිරියේදී යථා කාලයේදී සකස් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් එය නිවැරදි වුවහොත් අපිට පුළුවන් උපාධියක් වසර 4ක් කියන කාලයක් තුලදී සම්පූර්ණ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයන් එක්ක සලකා බලනකොට කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව, වාණිජ්‍ය වේදී විශේෂ උපාධි පාඨමාලාව මේ කියන පාඨමාලාවන් දෙකට වඩා සුදුසු විශ්වවිද්‍යාලය ලෙස අපි කැලණි බාහිර උපාධි ආයතනය ඔබට නම් කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලය. මන්ද 1998 සිට මේ දක්වා කළමනාකරණ උපාධි පාඨමාලා සඳහා දේශන පවත්වපු ආයතනයක් ලෙස උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සමාජගත කරපු ආයතනයක් ලෙස අපිට වගකීමකින් කියනවා ඔබ උපාධිය සඳහා කැලණි විශ්වවිද්‍යාලය තෝරා ගන්න ඉදිරි වැඩ කටයුතු සුපුරුදු පරිදි සංවිධානය කිරීමට දායකත්වය අප ආයතනය ලබා දෙනවා. අනිකුත් විශ්වවිද්‍යාල මම ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. සමහරට පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නට පුළුවන්. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය තියෙන්නට පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ලියාපදිංචි කැඳවා තියෙන කැලණිය විශ්වවිද්‍යාලය. ඒ නිසා ඔබ කැලණිය විශ්වවිද්‍යාලය තෝරා ගන්නවා නම් ඉදිරි කටයුතු සංවිධානය කරගන්න පුළුවන් කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා. ඊළඟට ඔබට මේ උපාධි පාඨමාලා තුල අයදුම් කරන්න පුළුවන් උපාධි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි BB Management, Bachelor of Business Management කියලා අපි කියනවා. මේක හඳුන්වන්නේ ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව. අනිත් උපාධි පාඨමාලාව තමයි Bachelor of Commerce, වාණිජ්‍ය වේදී විශේෂ උපාධි පාඨමාලාව. මේක විශේෂ වේදී උපාධි පාඨමාලාව. එහෙනම් ඔබ දැන් දැනගන්නට ඕනේ සාමාන්‍ය උපාධි පාඨමාලාවක් සහ විශේෂ වේදී උපාධි පාඨමාලාවක තියෙන වෙනස්කම් මොනවද කියන කාරණේ පිළිබඳව. ඒ දැන ගැනීම මේ පාඨමාලාව ලියාපදිංචි ආරම්භයේදී නිවැරදි පාඨමාලාව තෝරා ගැනීමට වඩාත් පිටුහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව අර්ථ දක්වනකොට අපිට හඳුන්වන්නට පුළුවන් සාමාන්‍ය උපාධි පාඨමාලාවකට ගතවන කාලය වසර 3යි. විශේෂ වේදී උපාධි පාඨමාලාවකට ගතවන කාලය වසර 4යි. අධ්‍යයන වර්ෂ 4ක් විශේෂ වේදී උපාධි පාඨමාලාවට ගත කරන්නට වෙනවා. අධ්‍යයන වර්ෂ 3ක් සාමාන්‍ය වේදී උපාධි පාඨමාලාවට ගත කරන්න වෙනවා. එතනදී පිළිගැනීම අතින් කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවට වඩා වාණිජ්‍ය වේදී විශේෂ උපාධි පාඨමාලාව පිළිගන්නවා. මන්ද අභ්‍යන්තර ශිෂ්‍යයින් වැඩිපුර නැඹුරු වෙන්නේ විශේෂ වේදී උපාධි පාඨමාලා කරන්න. ඒ නිසා ඔබටත් අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වගේ විශේෂ වේදී උපාධි පාඨමාලාවක් තෝරා ගන්නට හැකියි. හැබැයි ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. ඒ ප්‍රායෝගික ගැටලු තමයි ඔබ රැකියාවක් කරන ගමන් විශේෂ වේදී උපාධියක් කරන්න ගියාම පූර්ණ කාලීනව ඒ සඳහා මැදිහත් වීමට තියෙන කාලය සහ ඔබට ඒ සඳහා අධ්‍යයන කටයුතු වලට යොදන්න පුළුවන් කාලය අඩු වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළදී විශේෂ වේදී උපාධියකට දක්වන්න ඕන දායකත්වය දැක්වීමට නොහැකි වීම හරහා අතරමැදි උපාධිය නවතින්නට පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ කාලය පිළිබඳ යම් ගැටලුවක් මතුවෙනවා. ඉතින් නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පිරිවැය සම්බන්ධයෙන් සැලකිලිමත් වුණොත්
විශේෂවේදී උපාධි පාඨමාලා වසර 4ක් ගත වෙන නිසා ඒ සඳහා 1,50,000කට වඩා වැඩි ප්‍රමාණයක මුදලක් ඔබට දරන්නට වෙනවා. වාණිජ්‍ය කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවට 1,20,000කට ආසන්න ප්‍රමාණයක් ගත කරන්න වෙනවා. එතකොට වියදම පැත්තෙන් කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව වඩාත් පහසුයි. අධ්‍යයන කටයුතු පැත්තෙනුත් වඩාත් පහසුයි. පිළිගැනීම අතින් ඉහළ මට්ටමක විශේෂ වේදී උපාධිය තිබුණාට අනිකුත් සෑම අංශයකින්ම කළමනාකරණ වේදී උපාධි පාඨමාලාව ඉදිරියෙන් තියෙන නිසා ශිෂ්‍යයන් වැඩි සංඛ්‍යාවක් කළමනාකරණ වේදී උපාධි පාඨමාලාවට ලියාපදිංචි වෙනවා. ඔබ තීරණය කරන්න තෝරා ගන්නා පාඨමාලාව සාමාන්‍ය උපාධි පාඨමාලාවද විශේෂ වේදී උපාධි පාඨමාලාවද? ඒකට අපි මැදිහත් වෙන්නේ නැහැ. අපි ඔබගේ තීරණයට බලපෑම් කරන්න කැමති නැහැ. මොකද හේතුව සමහර විට ගුරුවරයෙක් හැටියට එහෙම නැත්නම් මේ පාඨමාලාවල අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මම ඔබට යෝජනා කරන්නේ මේ පාඨමාලාව තෝරා ගන්න කියලා. ඔබ බලන්න ඔබගේ අනාගත අවශ්‍යතාව මොනවද? ඔබට මේ සඳහා වැය කරන්න පුළුවන් කාලය කොහොමද? වියදම කොහොමද? සහ අතීතයේ උපාධි හදාරපු අයගෙන් අහලා බලන්න කළමනාකරණ පාඨමාලාව කරපුවාම කොච්චර කාලයකින් අවසන් වෙනවද? වාණිජ්‍ය වේදී විශේෂ උපාධිය කරපුවාම කොච්චර කාලයකින් අවසන් වෙනවද කියන කාරණේ පිළිබඳව යම් දායකත්වයක් දක්වන්න වෙනවා. ලංකාවේ කිසිදු ආයතනයක වාණිජ්‍ය වේදී විශේෂ උපාධිය සඳහා දේශන පවත්වන්නේ නැහැ. ඒවා සමහර අය කියනවා නම් ඒ බොරු කියන්නේ විශේෂයෙන්ම අපි අපේ ආයතනයේ පමණයි සිදු කරන්නේ. එතනදිත් පළවෙනි වසරේ කළමනාකරණ පාඨමාලා විද්‍යාර්ථීන්ටත් වාණිජ්‍ය වේදී විද්‍යාර්ථීන්ටත් සියලු දෙනාට එකම විෂය නිර්දේශය තියෙන නිසා ඔවුන්ට දේශන එකට පවත්වා දෙවෙනි වසරේ ඉඳන් ඔවුන්ගේ දේශන වෙනම පවත්වන්නට සැලසුම් කරලා තියෙන නිසා ඔබ ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න කියන කාරණේ විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඊළඟට ඔබ මේ බාහිර උපාධි පාඨමාලාව තුළ කළමනාකරණ පාඨමාලාවක් ලියාපදිංචි වීමේදී සැලකිලිමත් විය යුතු ඊළඟ කාරණේ තමයි ලියාපදිංචිය සිදු කරගන්නා ආකාරය කොහොමද කියන එක. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. අපි ඉස්සල්ලාම ඔබට යෝජනා කරනවා ඔබට හැකියාවක් තියෙනවා නම් මේ වැඩේ ස්ථිරව නිවැරදිව ක්‍රමවත්ව කරගන්න මේ කාර්යය කැලණි බාහිර උපාධි ආයතනයේ දායකත්ව කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් පෞද්ගලිකව මේ කාරණේ සිදු කරන්න. හැබැයි එතනදී කිසියම් ගැටලුවක් මතුවුණොත් ඒ ගැටලුව සම්බන්ධයෙන් වගකීමක් අපි ආයතනයේ දක්වන්නේ නැහැ. මොකද හේතුව ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකයට ඔබට ලියාපදිංචි වෙන්න එක අවස්ථාවක් පමණයි දෙන්නේ. ඉතින් ඒක උත්සාහයක් දරලා හැඳුනුම්පත් අංකයේ වෙබ් එකට යොමු කරලා කැලණි විශ්වවිද්‍යාලයේ බාහිරංශ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබ උත්සාහයක් දරුවොත් ඔබට නිවැරදි ආකාරයට ඒක සම්පූර්ණ කරගන්න හැකියාවක් ලැබුණේ නැති වුණොත් නැවත ඔබට කැලණි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ ෆයිල් එක ඉරෙස් කරගෙන ඉතිරි වැඩ කටයුතු සංවිධානය කරලා තමයි අය නැවත මුලින් ඉඳන් ලියාපදිංචි වෙන්න වෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන් අවධානය යොමු කරනවා ඔබට පුළුවන්කමක් තියෙනවා නම් අපේ ආයතනයේ ලියාපදිංචි වෙන්නට ඕනේ. මොකද දේශන සඳහා ඔබ අපේ ආයතනය තෝරා ගන්නවා නම් දේශන වලට සහභාගී වෙන්නේ අපේ ආයතනයට නම් මේ ලියාපදිංචි කටයුත්තේ වගකීමට අපේ ආයතනය දායක කරගන්න. ඒක ඔබට වඩාත් වාසිදායක වෙන්නට පුළුවන්. ඔබගේ කාර්යයන් වලට ඔබගේ කටයුතු වලට වඩාත් පහසු වෙන්නට පුළුවන්. ඉතින් එවැනි තත්වයක් තුළ අපේ ආයතනය හරහා ලියාපදිංචි සිදු කරනවා නම් මෙන්න මේ ක්‍රියාදාමය පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන කාරණේ මම විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. ඔබ ඉස්සෙල්ලාම කරන්නට ඕනේ අපගේ වෙබ්සයිට් එක තියෙනවා www.kalani.lk kalani.kelani.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මේ වෙබ්සයිට් එකේ ඔබ දැන් මේ ඉන්නේ වෙබ්සයිට් එකේ මේ වෙබ්සයිට් එකේ අපි අයදුම් පත්‍රයක් දාලා තියෙනවා අපේ ආයතනයේ මූලික ලියාපදිංචි අයදුම් පත්‍රය. මේක පුරවලා ඔබගේ තොරතුරු අපිට ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ ඔබ මූලික වශයෙන් විශ්වවිද්‍යාල ලියාපදිංචියට අයදුම් පත්‍ර පිරවීම අපි සිදු කරනවා. සිදු කරාට පස්සේ ඔබට කැලණි බාහිරෝපාධි ආයතනයේට මාර්තු මාසයේ 15 වෙනිදාට පෙර එක දිනයක් සහභාගී වෙන්නට ඕනේ. ඒ සහභාගී වෙන දවසේදී ඔබ රැගෙන ආයුතු ලිපි ලේඛන ගණනාවක් තියෙනවා. මුදල් ඔබ රැගෙන එන්නට ඕනේ. අන්න ඒ දේවල් ටික ඔබට කරගෙන එන්න පුළුවන් නම් වඩාත් පහසුයි මේ කාර්ය ආයතනය හරහා සිදු කරන්න. මෙතනදී විශේෂයෙන්ම මේ ඔන්ලයින් ලියාපදිංචියට අයදුම් පත්‍රයක් පුරවන්නට ඕනේ. මේ අයදුම් පත්‍රය ඔන්ලයින් පරිගණකය හරහා අන්තර්ජාලය හරහා තමයි සිදු කරන්නට තියෙන්නේ. ඉතින් ඒ කාර්යය අපි නිවැරදි සිදු කිරීම සඳහා තමයි නැත්නම් ඒ අයදුම් පත්‍රය පිටු 4කින් යුක්ත වෙනවා. මේ අයදුම් පත්‍රයේ ඉස්සල්ලාම පර්සනල් ඩීටේල්ස් ඇතුළත් කරන්නට ඕනේ. ඔබගේ පුද්ගලික තොරතුරු මේ තොරතුරු ඇතුළත් කිරීමේදී කිසියම් ක්‍රියාපටිපාටියක් තියෙනවා. යම් අත්දැකීමක් අපේ ආයතනයේ තියෙනවා. මේවා පුරවනකොට මේ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ මේ ආකාරයටයි කියලා. ඒ අත්දැකීම ඔබට නැති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා පෙරවීමේදී අඩුපාඩු වෙනවා නම් මැදට ගියේ අතරමැදදී
ඊට වඩාත් පහසුයි මේක ආයතනයට බාර දීලා නිවැරදිව පුරවන්න කියන එක. ඊට පස්සේ ඔබ තෝරන්න බලාපොරොත්තු වෙන උපාධි පාඨමාලා විප්ලවන තොරතුරු තියෙනවා. ඊට පස්සේ ඔබගේ අධ්‍යාපන සුසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න පේජ් එකක් තියෙනවා. ඊට අමතරව ඔබ ලියාපදිංචිට අයදුම් කිරීම තහවුරු කිරීම සඳහා පේජ් එකක් තියෙනවා. මේ පේජ් වලට ගිහිල්ලා තොරතුරු ඇතුළත් කරන්නට ඕනේ. ඉතින් ඒ කාර්ය කැලණි බාහිර උපාධි ආයතනයේ ඉන්න නිලධාරීන් හරහා ඔබට සිදු කරන්න පහසුකම් මේ වෙනට සපයලා තියෙනවා. ඉතින් ඔබ කරන්නට ඕනේ මෙන්න මේ ලිපි ලේඛන රැගෙන ඔබ ආයතනයේ දුරකථන අංකයට අමතලා වෙලාවක් අරගෙන මොකද මේ තියෙන සෞඛ්‍ය තත්ත්වයේ ගැටලු හමුවේ අපිට සියලු විද්‍යාර්ථීන් එකවර කැඳවලා ලියාපදිංචි කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි දවසකට කැඳවන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය සම්පූර්ණ කරගන්න නම් අපේ දුරකථන අංක හරහා අපි මේ දුරකථන අංක මේ වීඩියෝ අන්තිමේදී ඔබට ප්‍රදර්ශනය කරනවා. දුරකථන අංක හරහා ඔබ වේලාවක් වෙන් කරගන්නට ඕන. වේලාවක් වෙන් කරගෙන ඊට පස්සේ තමයි මේ නියමිත දවසේ සහභාගී වෙලා ඉතිරි වැඩ කටයුතු ටික සංවිධානය කරගන්න අවස්ථාවක් සලසා තියෙනවා. ඉතින් ඒ අනුව ඔබ මෙන්න මේ ડોකියුමන්ට් ලෑස්ති කරගන්න ඕන ලියාපදිංචියට ජාතික හැඳුනුම්පතේ කොපියක් ඕනේ. ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත ඕනේ. ඊට අමතරව අපොස සාමාන්‍ය පෙළ සහතිකයේ මුල් පිටපත හා කොපියක් ඕනේ. අපොස උසස් පෙළ සහතිකයේ මුල් පිටපත හා ෆොටෝකොපියක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව උපැන්න සහතිකයේ ෆොටෝකොපියක් සහ මුල් පිටපත අවශ්‍ය වෙනවා. ඔබට හැකියාවක් තියෙනවා නම් අද නිවසේ ඉඳන් ඔබට මේ සහතික පත්‍ර හතරම එකට පරීක්ෂා කරගන්න හැකියාවක් තියෙනවා. සමහර විද්‍යාර්ථීන්ගේ අයදුම් පත්‍ර යොමු කරාට පස්සේ සහතික පත්‍රවල අඩුපාඩු නැවත පුරවලා එවන්න නැවත සකස් කරලා එවන්න කියලා ඔබට ලියුම් එවනවා විශ්වවිද්‍යාලේ. ඉතින් එවැනි තත්වයකට මතුවෙන්නේ නැහැ මේ අයදුම් පත්‍ර පිරවීමට පෙර සහතික පත්‍ර පරීක්ෂා කරගත්තා නම්. ඒක අපේ ආයතනයේ නිලධාරීන් නිවැරදිව පරීක්ෂා කරලා දෙනවා. නමුත් ඔබත් ඔබගේ සහතික පත්‍ර හතරම එකට තියලා බලන්න. ඔබගේ හතරම සහතික පත්‍ර හතරෙම නම භාවිතා වෙන්නේ එකම විදිහද කියන කාරණේ තොරතුරු බලන්න. ඒ වගේම ඒ වගේ තියෙන අනිකුත් තොරතුරු නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලන්න සහතික පත්‍ර හතරේම අඩංගු වන තොරතුරු එකට සඳහන් වෙනවද කියන කාරණේ පරීක්ෂා කරන්නට වෙනවා. ඒ නිසා ඒවා අපි ගෙනාවට පස්සේ ආයතනයේ හරහා පරීක්ෂා කිරීමක් සිදු කරනවා. ඒ වගේම කැලණි බාහිර උපාධි ආයතනයට එන විට ওই ડોකියුමන්ට් වලට අමතරව ඔබ අරගෙන එන්නට ඕනේ වෙනත් කාරණා කිසිවක් නැහැ. මොකද ඒ හේතුව කැලණි ආයතනයේ විසින් සීළු තොරතුරු සංවිධානය කරලා තියෙනවා කරන්න. විශේෂයෙන්ම ඔබ ඊළඟට પાස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූප 3ක් ලබා ගන්නට ඕනේ. ඒ ලබා ගන්නා ඡායාරූප ලබා ගන්න ඔබ ස්ටුඩියෝ එකකට යනවා නම් අපි මේ පහසුකම් මෙතන ආසන්නයේ තියෙන ස්ටුඩියෝ එකෙන් සපයන්න සූදානම් කරලා තියෙනවා. මොකද ඒකට හේතුව ඔබගේ ෆොටෝ එක මේ අන්තර්ජාලයට අප්ලෝඩ් කරන්නට ඕනේ. කිලෝබයිට් 400කට වඩා අඩු ප්‍රමාණයකින් යුක්ත ධාරිතාවක් කැපැසිටි එකක් සහිතව ෆොටෝ එකක් මේ අන්තර්ජාලයට අප්ලෝඩ් කරන්නට ඕනේ. ඒ නිසා මේවා කමියුනිකේෂන් වලින් කරනකොට ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඔබට පුළුවන් මේ ආයතනයට ආවට පස්සේ ඒ ෆොටෝ ගහන්න අපි පහසුකම් මේ ආසන්නයේ තියෙන ස්ටුඩියෝ එකක් හරහා ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් එතනට ගිහිල්ලා ෆොටෝ එක ගහලා කිලෝබයිට් 400ට වඩා අඩු ප්‍රමාණයකට හදාගෙන CD එකකට හෝ පෙන් ඩ්‍රයිව් එකකට දාගෙන ආවොත් අපිට පුළුවන් ඒක අපේ ආයතනයේ හරහා පරිගණකයට දාන්න. අපි ගිය වසරේ නම් මේ ස්ථානයේම ස්ටුඩියෝ එකක් පහසුකම් සැපේවා. නමුත් මේ වසරේ එය පුළුවන්ද කියන කාරණේ අයදුම් කරන විද්‍යාර්ථීන් මත තීරණය වෙනවා. ඒ නිසා ඒව සම්බන්ධ තොරතුරු ඔබට SMS හරහා ලබා දෙන්න කටයුතු කරනවා. ඔබ අපේ ආයතනයේ calendar.lk කියන වෙබ්සයිට් එකට ලියාපදිංචි වුණොත් ඒ ලියාපදිංචි ණයට අපි ගාස්තුවක් මුලින් අය කරන්නේ නැහැ ලියාපදිංචිය. නමුත් ආයතනයට පැමිණියාට පස්සේ ගාස්තුව ගෙවන්න තියෙන්නේ. ඒ නිසා ඔබට අන්තර්ජාලයේ අයදුම් පත්‍රයක් පුරවන්න සල්ලි අය කරන්නේ නැහැ. ඒක ඔබ පුරවලා තොරතුරු දුන්නාට පස්සේ අපි එතනින් එහාට අනිකුත් වැඩ කටයුතු ටික ඔබත් එක්ක ඔබට දුරකථන අයිමතුන් හරහා SMS පණිවිඩ හරහා තොරතුරු එවලා ලියාපදිංචියට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න කියන කාරණේ විශේෂයෙන් අවධානය යොමු කරනවා. නැවත මම මතක් කරනවා විශ්වවිද්‍යාලේ ලියාපදිංචියට අවශ්‍ය මූලික තොරතුරු මෙන්න මේවා සිදු කරන්නට ඕනේ. එකක් ඔබ ඔන්ලයින් අයදුම් පත්‍රය පුරවන්නට ඕන අන්තර්ජාලය හරහා. ඒක අපි කැලණි ආයතනයේ මැදිහත් වීමෙන් සිදු කරලා දෙනවා. ඊළඟ කාරණය ජාතික හැඳුනුම්පත උපැන්න සහතිකය අධ්‍යාපන සහතික සාමාන්‍ය පෙළ උසස් පෙළ මේවා ටිකේ ඡායාරූප පිටපත් අරගෙන ඉන්නට ඕනේ මුල් පිටපතුත් සමග. එතකොට සහමුනිසුරු කියන ලව්වා ඒක සහතික කරගන්න පහසු වෙනවා. ඊට පස්සේ પાස්පෝර්ට් ප්‍රමාණයේ ෆොටෝ කෑලි 3ක් අරන් ඉන්නට ඕනේ. ගේන්නේ නැත්නම් ෆොටෝ මේ ස්ථානයෙන් ගන්නවා නම්
ඔබට මෙහින් ඇවිල්ලා ඒ වැඩේ කරගන්න පහසුකම් තියෙනවා. නමුත් ඒවට කාලය ඔබට යනවා නම් ඔබ හදිසි රාජකාරී කටයුතු වල ඉන්නවා නම් මේ කියන දේවල් ඔබ ආසන්න ඉන්න ස්ටුඩියෝ එකට ගිහිල්ලා මම මේ පැහැදිලි කරපු ආකාරයට කිලෝබයිට් 400කට වඩා අඩු ප්‍රමාණයක ධාරිතාවක් තියෙන ඉමේජ් එකක් තියෙන ෆොටෝ එකක් අපිට අප්ලෝඩ් කරන්න අවශ්‍ය නිසා ඒක පෙන් ඩ්‍රයිව් එකකට හෝ CD එකකට අරගන්නට ඕනේ. ඒ පහසුකම් මේ ස්ථානයේ ලබා දෙනවා නම් අපි ඔබට SMS පණිවිඩ මගින් ඉදිරියට දැනුවත් කරනවා මේ ස්ථානයේ ෆොටෝ ගහනවා කියන කාරණේ. ඒක තහවුරු කරගන්න ශිෂ්‍යයින් අයදුම් කරන ආකාරය මත තමයි අපිට ඒක තීරණය කරන්න වෙන්නේ. ඒක ඉදිරියේදී අපි දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාමාන්‍යසුරු ලවා සහතික කර ගැනීම මේ ස්ථානයෙන් සිදු කර ගන්න පුළුවන්. ඊට අමතරව මේ සියල්ල තොරතුරු මේවා කරාට පස්සේ අපි ලියුම් කවරයක් ඔබට දෙනවා. ඒ ලියුම් කවරේ බහලා කැලණි විශ්වවිද්‍යාලයට මේ ඩොකියුමන්ට් ටික යවන්නට ඕනේ. නිවැරදිව මේ ඩොකියුමන්ට් යවන මට්ටමේ තියෙනවාද කියන කාරණය අපේ ආයතන නිලධාරියෙක් පරීක්ෂා කරාට පස්සේ තහවුරු කරාට පස්සේ ඔබට මේ ඩොකියුමන්ට් එක අතර දෙනවා. ඔබ තමයි තැපැල් කරන්නට ඕනේ. ඒක තැපැල් කරන්න අපි බාරගන්නේ නැහැ. මොකද එතනදී යම් විද්‍යාර්ථියෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මේක තැපැල් කරාද නැද්ද කියන කාරණේ පිළිබඳ විශ්වාසයක් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා විශ්වවිද්‍යාලයට අවශ්‍ය ඩොකියුමන්ට් යවන තෙක් සියල්ල පරීක්ෂා කරලා ඒ ක්‍රමවේදයන් අනුගමනය කරලා නිසි පරිදි ආයුධ පත්‍රය සම්පූර්ණ කරලා අන්තර්ජාලයෙන් ලබා ගන්න ඒවා ඔබට දීලා ඒ වගේ අඩුපාඩු සකස් කරලා ඒ නිසි කළමනාකරණයකින් යුක්තව ඒ කාර්ය සිදු කරාට පස්සේ එය පරීක්ෂා කරලා දෙනවා. දැන් මෙන්න විශ්වවිද්‍යාලයට මේ ආයුධ පත්‍රය යොමු කරන්න පුළුවන්. ඒ සඳහා සියල්ල අවසන් කරලා තියෙනවා. ඔබ ඒ සඳහා කටයුතු කරන්න කියන කාරණේ විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ඉදිරියට ලබා දෙන්නට කටයුතු කරනවා කියන කාරණේ විශේෂ සඳහන් කරනවා. අපි ඊළඟට ඔබට ගෙවන්න තියෙන ගාස්තු පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න. මෙතනදී ඔබ මූලිකව කැලණි බාහිර උපාධි ආයතනයේ ලියාපදිංචි වෙනවා නම් අපේ ආයතනයේ තෝරා ගන්නවා නම් මේ කාර්ය සඳහා ලියාපදිංචි ගාස්තු හැටියට අපි රුපියල් 2000ක මුදලක් අය කරනවා. ඒක ආයතනයට ආවට පස්සේ ඒ ගාස්තු ගෙවන්න පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම ඔන්ලයින් කටයුතු ආයතනය හරහා සිදු කර ගන්න බලාපොරොත්තු වෙනවා. තව රුපියල් 300ක මුදලක් ඒ ඔන්ලයින් කටයුතු සඳහා අය කරනවා. මේ පමණයි අපි ගාස්තු හැටියට අය කරන්නේ. හැබැයි අපි ස්ටුඩියෝ පහසුකම් ඔබට සලසා දෙනවා නම් රුපියල් 200ක මුදලක් අය කරයි. පිටින් රුපියල් 300ක් යන එක ආයතනයේ පහසුකම් සපයනවා නම් ඒ හරහා රුපියල් 200කට කරගන්න පුළුවන්. හැබැයි පිට තැනකින් කරගන්න ගියොත් ඒක රුපියල් 300කට ආසන්න මුදලක් සිදු වෙයි කියන කාරණේ සඳහන් කරනවා. ඒ සම්බන්ධ තොරතුරු ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟට විශ්වවිද්‍යාලයට මහජන බැංකුවට ගෙවන්නට ඕන ගාස්තුව ඔබට අපි ආවට පස්සේ ඒ ගාස්තුව සඳහා වවුචරයක් ලබා දෙනවා. ඒ වවුචරේ බලාගෙන මහජන බැංකුවට ගිහලා මහජන බැංකුවේ වවුචරේ පුරවලා ආයුධ පත්‍ර ගාස්තුව ගෙවන්නට ඕනේ. ඒ ගාස්තුව ගෙවීම සම්බන්ධ තොරතුරු ඔබට ලබා දුන්නාම ඒක එදා ගෙවන්නට අවශ්‍ය නැහැ. ඔබ ලබන මාසේ මාර්තු මාසේ 15 වෙනිදාට පෙර ගෙවලා මේ ඩොකියුමන්ට් යවන්න කටයුතු කරන්න ඕනේ කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා. මෙන්න මේ කාර්යය තමයි ලියාපදිංචිය සඳහා ඔබට මූලික ක්‍රමවේදය හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. ඊළඟට අපි බලමු ඔබ මේ ලියාපදිංචි වීම සඳහා අපේක්ෂා කරනවා නම් අරමුණු කරනවා නම් මේ සඳහා තිබෙන සුසුකම් මොනවද කියන ප්‍රශ්නේ. මන්ද මෙවර කැලණිය විශ්වවිද්‍යාලය විසින් දැන්වීම පළ කරපු පුවත්පත් දැන්වීමේ සඳහන් කරලා තිබුණා රජයේ නිර්ණායක මත විශ්වවිද්‍යාල සනාතන සභාවේ නිර්ණායක මත ශිෂ්‍යයින් බඳවා ගැනීම සිදු කරන්න කියන කාරණේ. ඉතින් ඒ අනුව අපිට කියන්න වෙන්නේ කිසියම් විශ්වවිද්‍යාලයකට ආයුධම් කරනවා නම් බාහිර උපාධි පාඨමාලාවක් සඳහා ඒ ආයුධම් කරන විද්‍යාර්ථීන්ගෙන් අභ්‍යන්තර ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණයි බඳවා ගන්නට 932 කියන චක්‍රලේඛය හරහා අවස්ථාව සලසා දීලා තියෙනවා. හැබැයි මේ අවස්ථාව පසුගිය වසර වෙනකන් කැලණිය විශ්වවිද්‍යාලය මුලින් සඳහන් කරලා තිබුණත් අපි ශිෂ්‍යයින් ඒකරාශී වෙලා ශිෂ්‍යයින් සහ දේශපාලන අධිකාරිය එක්ක සම්බන්ධතා ගොඩනගමින් මේ ලියාපදිංචි සෑම දරුවෙකුටම අවශ්‍ය ලියාපදිංචිය ලබා දෙන්න අවශ්‍ය කටයුතු සියල්ල සංවිධානය කරා. ඒ නිසා මෙවර ශිෂ්‍යයිනොත් අපි සමග එකතු වුණොත් ආයුධ පත්‍ර යොමු කරන සෑම විද්‍යාර්ථියෙකුම ලියාපදිංචි කටයුතු සිදු කරගන්න අවශ්‍ය දේශපාලනික මැදිහත් වීම සහ අනිකුත් මැදිහත් වීම හරහා කටයුතු සංවිධානය කරන්නට පහුගිය විද්‍යාර්ථීන් සමග එකතු වෙලා කිසියම් කාර්යයක් කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියට තොරතුරු ලබා දෙන්නම්. ඔබ සියලු දෙනා අපේ ආයතනයේ ලියාපදිංචිට එනවා නම් ඔබට ලියාපදිංචියට අවශ්‍ය මූලික තොරතුරු සුසුකම් තියෙන දරුවෝ පමණක් සහභාගී වෙන්න. මෙන්න මේ සුසුකම් තියෙන්නට ඕනේ. සුසුකම් වල පළවෙනි සුසුකම තමයි අපොස උසස් පෙළ
කුමන හෝ විෂය ධාරාවකින් S සාමාර්ථ 3කින් සමත් වෙලා තිබිය යුතුයි. අපස උසස් පෙළ කුමන හෝ විෂය ධාරාවකින්. ඒ කියන්නේ කලා විෂය ධාරාවක හෝ වාණිජ්‍ය විෂය ධාරාව හෝ තාක්ෂණ වේද විෂය ධාරාව හෝ විද්‍යා විෂය ධාරාව හෝ ගණිතයේ විෂය ධාරාව කියන විෂය ධාරාවන් වලින් කුමන හෝ විෂය ධාරාවකින් S සාමාර්ථ 3කින් සමත් වෙලා තිබීම අත්‍යවශ්‍යයි. ඒ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකම් ලැබලා තිනවා කියලා සහතිකයේ තියෙන්නට ඕනේ. yes කියලා තියෙන්නට ඕනේ. අන්නේ ඒ අයට අයිදුම් කරන්නට පුළුවන්. ඒ පමණක් නෙමෙයි අපොස උසස් පෙළ සහතිකයේ පොදු පරීක්ෂණයට තියෙනවා සාමාන්‍ය ඉංග්‍රීසි සහ පොදු පරීක්ෂණයේ ලකුණු සාමාන්‍ය දැනුම පොදු පරීක්ෂණයේ ලකුණු 30ට වඩා වැඩි වෙන්නට ඕනේ. සමහර ශිෂ්‍යයින්ගේ ලකුණු 28 25 තියෙනවා. ඒ අයට අයිදුම් කරන්නට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ලකුණු 30ට වඩා වැඩි වෙන්නට ඕනේ. ඒ පමණක් නෙමෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ වැඩ 6යි සම්මාන 3ක් ඇතිළුව ගණිතයේ විෂය සමත් වෙලා තියෙන්නට ඕනේ. ඒ ගණිතයේ විෂය එම අවුරුද්දේ නැත්තම් ඊට පසු අවුරුද්දේ සමත් වෙලා තිබුණාට ගැටලුවක් නැහැ. හැබැයි අපොස උසස් පෙළට පෙර ගණිතයේ විෂය සමත් වෙලා තියෙන්නට ඕනේ. සමහර විද්‍යාර්ථයෙක් 2016 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ 2015 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා 2017 හෝ 18 අවුරුද්දේ උසස් පෙළ ලියුවා 17 අවුරුද්දේ උසස් පෙළ ලියලා ගණිතය පාස් කරගෙන තියෙන්නේ 18 අවුරුද්දේ නම් එයාට ලියාපදින්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා අපොස සාමාන්‍ය පෙළ සුසුකම් අපොස උසස් පෙළට ඉස්සෙල්ලා සම්පූර්ණ කරලා තියෙන්නට ඕනේ. මෙන්න මේ සුසුකම් තියෙන ඕනෑම විද්‍යාර්ථියෙකුට කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවට හා කළමනාකරණ වාණිජ්‍ය වේදී විශේෂ උපාධි පාඨමාලාවට ලියාපදින්න අවස්ථාව සැලසෙනවා. එතනදී විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා අපොස උසස් පෙළ S සාමාර්ථ 3ක් නැති විද්‍යාර්ථීන් ඉන්නවනම් ඒ අය විශ්වවිද්‍යාල සනාතන සභාව පිළිගන්නා මෙන්න මේ තියෙන සුසුකම් වලින් එකක් සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ අයට මේ කළමනාකරණ පාඨමාලාවට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෘත්තීය පිළිබඳ විශේෂ ගුරු පුහුණු සහතිකයේ තියෙන අයට පුළුවන්. ශ්‍රී ලංකා කාර්මික විශ්වවිද්‍යාලයේ උසස් ජාතික වාණිජ්‍ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව තියෙන අයට පුළුවන්. ප්‍රථම හා ද්විතීය පරීක්ෂණය සමත් වෙලා තියෙන්නට ඕනේ. ශ්‍රී ලංකා කාර්මික විශ්වවිද්‍යාලයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව අන්තර්මාධ්‍ය පරීක්ෂණය සමත් වෙලා තියෙන අයට පුළුවන්. ලන්ඩන් වරලත් කළමනාකාරීත්ව ගණකාධිකාරීත්ව ආයතනයේ හෝ සහතිකලත් හෝ සංස්ථාපිත ගණකාධිකරුන්ගේ සංගමයේ 1 2 3 පරීක්ෂණ වලින් සමත් වෙලා තියෙනවා නම් පුළුවන්. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ අන්තර් මධ්‍යම පරීක්ෂණය සමත් වෙලා තියෙනවා නම් පුළුවන්. ලන්ඩන් වරලත් ලේකම්වරුන්ගේ ආයතනයේ සමාජිකත්වයේ තියෙනවා නම් පුළුවන්. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අවසාන පරීක්ෂණය සමත් වෙලා තියෙනවා නම් පුළුවන්. ලන්ඩන් බැංකුකරුවන්ගේ ආයතනයේ සමාජිකත්වයේ තියෙනවා නම් පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා යුද නාවික ගුවන් හමුදා ස්ථීර බලකායේ අධිකාරීලා කමිෂන්ලා නිලධාරියෙකු නම් වසරක සේවා කාලයක් සම්පූර්ණ කළා තියෙන අයට අපොස උසස් පෙළ සම්පූර්ණ කළා නැතත් ලියාපදින්න අවස්ථාව තියෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 3 වන පන්තියේ බඳවා ගැනීම සීමිත විභාගයේ සමත් වෙලා තියෙනවා නම් ඒ අයට පුළුවන් මේ බාහිර උපාධි පාඨමාලා ලියාපදින්න. ඒ වගේම කාර්මික විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ අධ්‍යයන ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව සහතික පාඨමාලා සම්පූර්ණ කළා තියෙනවා නම් ඒ අයට පුළුවන්. ඒ වගේම AAT සමාජිකත්වයේ තියෙනවා නම් ඒ අයට පුළුවන්. මීට අමතරව රජයේ හෝ රාජ්‍යාංශයේ කළමනාකාරීත්වය පිළිබඳ ඉහළ නිලධාරීන්ට මේ අවස්ථාව සලසා දීලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ ඩිප්ලෝමා තියෙන අයට පුළුවන්. ඒ නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ පිළිගන්නා ඩිප්ලෝමා හෝ වෙනත් පාඨමාලාවක් සම්පූර්ණ කළා තියෙන අයට අයදුම් කිරීමට හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධ තොරතුරු ආයතනයට පැමිණලා ලබාගෙන ඔබගේ සහතික පත්‍ර ගෙන්නලා ඒවා පරීක්ෂා කරලා එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ සහතික පත්‍රයට ඉල්ලන්න පුළුවන්ද කියලා තොරතුරු දැනගෙන ලියාපදිංචි වෙන්න. එහෙම නැතුව ලියාපදිංචියට අයදුම් කරලා කිසියම් ආයතනයක් කියනවනම් ආයතන ලියාපදිංචි ගාස්තු කියලා මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඒවා නිවැරදිව තහවුරු කරගන්නා තෙක් කිසිම ආයතනයක හෝ කාටවත් ලියාපදිංචි ගාස්තු ගෙවන්න යන්න එපා. ඔබ ඒ කාරණේ පිළිබඳව තොරතුරු තහවුරු කරගෙන. ඒ නිසා අපේ ආයතනයට ආවම ඔබගේ සහතික පත්‍රය බලලා මේක කරන්න පුළුවන් කියන කාරණේ තහවුරු කරනවා. අපිට යම් හේකින් හරි තහවුරු කරගන්න බැරි නම් ඔබ විශ්වවිද්‍යාලයට යොමු කරලා
ඒ තහවුරු කරගෙන තමයි ඔබට ආයුධම් පත්‍ර පුරවන්න අපි අවස්ථාව සලසා දෙන්නේ කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා. ඒ නිසා මේ පාඨමාලාව තුළ කළමනාකරන පාඨමාලාව තුළ ලියාපදිංචි සම්බන්ධයෙන් ඔන්න ඔය මූලික කාරණේ පිළිබඳවත් ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ කියන කාරණේ විශේෂයෙන් අවධානය යොමු කරනවා. මේ පාඨමාලාවෙන් පස්සේ ඔබට පුළුවන් BB management නැත්නම් BCom අවසන් කරාට පස්සේ මාස්ටර් ඩිග්‍රියක් කරන්න පුළුවන්, MPhil එකක් කරන්නට පුළුවන්. ඊට පස්සේ අවසානයේ ආචාර්ය උපාධියක් දක්වා යන්නට සුසුකම් බවට පත් වෙනවා මේ උපාධි පාඨමාලාව. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. මම විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ඔබට තොරතුරු ලබා ගන්නට අවශ්‍ය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු ටික ලබා දෙන්න. මෙන්න මේ දුරකථන අංක වලට ඔබට සම්බන්ධ වෙලා කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු ලබා ගන්න පුළුවන්. 0112 914යි 478 කියන දුරකථන අංකයට මම නැවත සඳහන් කරන්නම්. 0112 914යි 478 දුරකථනයට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 0112 908යි 166 0112 908යි 166 කියන දුරකථන වලට සම්බන්ධ වෙලා කැලණි විශ්වවිද්‍යාලයෙන් ඔබට තොරතුරු ගන්න පුළුවන්. ඒවා තොරතුරු ලබා ගන්න අපි කැලණි බාහිර උපාධි ආයතනයේ යම් විද්‍යාර්ථයෙකු වර්ධවා තේරුම් ගන්නට එපා මේ කැලණි විශ්වවිද්‍යාලය කියන කාරණේ. විශ්වවිද්‍යාලයේ වෙනම කටයුතු සිදු කරන්නේ ඔබට විශ්වවිද්‍යාලයෙන් ලියාපදිංචි ලබා දෙනවා. විශ්වවිද්‍යාලයෙන් විෂය නිර්දේශ සහ ශිෂ්‍යාත් පොත් ලබා දෙනවා. ඔබට විශ්වවිද්‍යාලය විසින් ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ පවත්වනවා. විශ්වවිද්‍යාලය විසින් විභාග පවත්වනවා. විශ්වවිද්‍යාලය විසින් ප්‍රතිඵල නිකුත් කරනවා. විශ්වවිද්‍යාලය විසින් උපාධි ලිස්ට් එක ඇතුළත් කරලා උපාධිධාරියෙකු පත් කරනවා. උපාධි සහතික පිරිනමනවා. ඒ සියල්ල සිදු කරන්නේ විශ්වවිද්‍යාලය මගේ. අප ආයතනයේ විසින් ඔබට සිදු කරන්නේ මේ ලියාපදිංචියට අවශ්‍ය දායකත්වය ලබා දීම, මැදිහත් වීම සිදු කිරීම, ලියාපදිංචිය නිසි පරිදි ගැටලුවකින් තොරව ඔබට අතරමැදි ගැටලුවකට මුහුණ දෙන්නේ නැති මට්ටමකින් අපි ලියාපදිංචි කටයුතු සඳහා මැදිහත් වෙනවා. ඒ පමණක් නොමේ වසර 3ම ඔබට ඒ අධ්‍යයන කටයුතු දේශන පැවැත්වීම අප ආයතනය හරහා සිදු කරනවා. විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරු යොදා ගනිමින් ඒ කාර්ය සිදු කරනවා වසර ගණනාවක්. එනිසා සමහර ආයතන ජයවර්ධනපුර, පේරාදෙණිය, රුහුණ, සබරගමු මේ කියන සෑම විශ්වවිද්‍යාලවලටම පටන් ගන්නවා. ඒ සියලුම විශ්වවිද්‍යාලවල ළමයි එකට උගන්වනවා. සමහර විශ්වවිද්‍යාල විෂය නිර්දේශ වෙනස්. සමහර විශ්වවිද්‍යාලවල තියෙන වෙන විෂය නිර්දේශයක්. කැලණියේ තියෙන ව්‍යාපාර ගණිතය කොටස නෙමෙයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. තව ඒකට වඩා වැඩි සංකීර්ණ කොටස් එකතු වෙලා තියෙනවා. මෙවැනි වෙනස්කම් දරුවන්ට පැහැදිලි කරන්නේ නැතුව, විද්‍යාර්ථීන්ට අවබෝධ කරලා දෙන්නේ නැතුව, ඔවුන් දේශන වලට ගෙන්වාගෙන වසරක් දෙකක් යනකම් මේවා කිසිවක් සඳහන් නොකර ආයුධම් පත්‍ර ප්‍රතික්ෂේප වුණොත්, ලියාපදිංචි අවස්ථාව නොලැබුණොත් ඒක ලියාපදිංචි වෙන වැඩේ අපේ වැඩක් නෙමෙයි. ඒක විශ්වවිද්‍යාලය විසින් කරන වැඩක්. අපි කරන්නේ දේශන පවත්වන එක විතරයි කියලා ඔබට තොරතුරු දීලා ඔබව අතහැරලා දානවා. ඒ නිසා ඊටා වගකීමකින් කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු සේවය කරන බාහිර උපාධි ආයතනයක් හැටියට අපි ඊටා ඕනෑකමින් කියනවා ඔබ දේශන වලට යන්න කලබල වෙන්න එපා. මේ වෙලාවේ ඔබට සිදු කරන්න ඕනේ ආයුධම් පත්‍රයක් පුරවලා නිසි පරිදි ආයුධම් කිරීම පමණයි. අපි දේශන පටන් ගැනීම ඒවා මේ කොවිඩ් තත්ත්වය මත සිදු කරන්න පුළුවන් ආකාරයේ මත ඔන්ලයින් පහසුකම් වලින්ද සිදු කරන්නේ. එහෙම නැත්නම් දේශන ශාලාවලට ගෙන්වාගෙන සිදු කරන්න කියන කාරණේ අපි ඔබට දැනුවත් කරන තෙක් කිසිදු විද්‍යාර්ථයෙකු අපි දේශන වලට ගෙන්වා ගැනීමට සිදු කරන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ විවිධ පළාත් වලින් මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල මේ වගේ දුර පළාත්වල දරුවන්ට ලියාපදිංචි අවස්ථාව ලබා ගන්න අද ප්‍රායෝගික ගැටලු ගණනාවකට මුහුණ තියෙනවා. අපි වෙනදනම් කරේ මේ දිස්ත්‍රික්ක වලට ගිහිලා දැනුවත් කිරීම කරලා ලියාපදිංචි කටයුතු සිදු කරා. නමුත් අපිට අද ඔබ ළඟට එන්න අවස්ථාවක් නැහැ. ඒ පහසුකම් අද වෙන විට මේ වසංගත තත්ත්වයේ හමුවේ සිදු කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා අපි මේ අන්තර්ජාලය හරහා සිදු කරන කාර්ය ඔබට යම් අවබෝධයක් ඇතුව කරගන්න පුළුවන් නම් උත්සාහයක් දරන්න. ඔබට කරන්න බැරි නම් අපේ ආයතනයට කතා කරන්න. එතකොට අපි ඔබ සමහර විද්‍යාර්ථීන්ට මේ ස්ථානට එන්න ගැටලුම් පවතිනවා නම් ඒ ගැටලු පවතින 14ක් විද්‍යාර්ථීන්ට අපි උපදෙස් ලබා දෙනවා. ඔබ ඉන්න ස්ථානයේ ඉඳන් මේ ලියාපදිංචි කටයුතු සම්පූර්ණ කරගන්නේ කෙසේද කියන කාරණේ. එය මම මේ වීඩියෝයේ සම්පූර්ණ තොරතුරු ඇතුළත් කරන්නේ නැහැ. නිසා එවැනි විද්‍යාර්ථියෙකු සිටියොත් අපගේ දුරකථන අංක මම සඳහන් කරනවා. ඒ දුරකථන අංක වලට කතා කරලා අපගේ වෙබ් එකේ දුරකථන අංක දාලා තියෙනවා. ඒ තොරතුරු බලලා ඔබට පුළුවන් ඒ ආයුධම් පත්‍ර සම්පූර්ණ නිසි පරිදි කරලා ඒවා අපිට පෙන්නලා අන්තර්ජාලය හරහාම එවලා පෙන්නලා
නිසි කටයුතු නිසි පරිදි සංවිධානය කරාට පස්සේ ආයුධ පත්‍රය පුරවලා එවන්න පුළුවන් කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරන නිසා දුර පළාත් වල විද්‍යාර්ථීන් ඉන්නවා නම් ඒවා කතා කරලා තොරතුරු ලබා ගන්න කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා. ඉතින් යම් විද්‍යාර්ථියෙකුට ඒ ලියාපදිංචිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නට පුළුවන් නම් ඒ කාර්යය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්න කියන කාරණේ මම මෙතනදී සඳහන් කරනවා. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවේ පළවෙනි වසරේ තියෙන විෂයන් වාණිජ්‍ය වේදී විශේෂ උපාධි පාඨමාලාවේ පළවෙනි වසරේ තියෙන විෂයන් මම පැහැදිලි කිරීමක් කරන්න. අනිකුත් තොරතුරු ඉදිරියේදී වෙනම වීඩියෝ පටයකින් මේ අධ්‍යයන කටයුතු සිදු කරන ආකාරයත් විෂය නිර්දේශය පිළිබඳ තොරතුරු මම සඳහන් කරනවා. අද ඒවා සියල්ල කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා කළමනාකරණ වේදී උපාධි පාඨමාලාව පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර අධ්‍යයන කටයුතු සිදු කරන්න වසර 3ක් තියෙනවා. පළවෙනි වසරේ අධ්‍යයන කටයුතු යොන්නාට පස්සේ අපි අධ්‍යයන කටයුතු කරන්නේ විභාගය පවත්වන්නේ ඔබ ලියාපදිංචිය තහවුරු කරාට පස්සේ අධ්‍යයන වර්ෂයක් යන්නට පෙර විභාගය පවත්වනවා. එතකොට එතනදී සිදු කරන්නේ ඔබ ආයුධ පත්‍රයේ යොමු කරපු තැන ඉඳන් නෙමෙයි අධ්‍යයන වර්ෂය සලකන්නේ. ඔබ ලියාපදිංචියට තෝරාගත්තට පස්සේ ලියාපදිංචිය තහවුරු කරාට පස්සේ විශ්වවිද්‍යාලයට ලියාපදිංචි ගාස්තු ගෙවුවට පස්සේ එතන ඉඳන් අවුරුද්දක් ඇතුළත විභාගය පවත්වනවා. ඒ නිසා සමහරක් විද්‍යාර්ථී මේවා පටල ගන්නවා. සමහර ආයතන කියනවා මෙතන ඉඳන් අවුරුද්දකට පස්සේ විභාග තියෙනවා කියලා බොරු කියලා ගෙන්න ගන්නවා අවුරුද්දක් මාස 6ක්. එතනින් පස්සේ ඒගොල්ලෝ ඒව අතහැරලා ගියාට ගැටලුවක් නෑ. ඊළඟ කණ්ඩායම් බදවා ගන්න කටයුතු කරනවා. මේ ගමන තමයි පුවත්පත් දැන්වීම් වල ප්‍රචාරණය කරලා Facebook කැම්පේන් වල සමාජ මාධ්‍ය දාලා වල ප්‍රචාරණය කරලා ඔබ සියලු දෙනා නොමග යවනවා. මාස 6ක් ඔවුන්ගේ ආයතනයේට ඔබ පාඨමාලා ගාස්තු ගෙවලා ලියාපදිංචි ගාස්තු ගෙවලා ආවනම් ඒ ඇති ඔවුන්ට ඒක පවත්වාගෙන යන්න. ඒ නිසා එවැනි තත්වයන් තුල ඔබට වගකීමක් තියෙනවා. මේ පිළිබඳ නිවැරදි තොරතුරු දැනගෙන නිවැරදි ආයතනයකට ඒක රාශී වීම ඔබ සතු වගකීමක්. ඒක අපි කියන්නේ අපේ ආයතනයේමද කියන කාරණේ. නිසා ඔබ හොයලා බලන්න. අපේ ආයතනය පිළිබඳව විද්‍යාර්ථීන් අහලා බලන්න කැලණි බාහිර උපාධි ආයතනයේ මේ කියන කාර්යය වසර 3 දක්වා උපාධි දේශන පවත්වනවද? උපාධි පවත්වන අයගේ සමත් වීම ප්‍රතිඵල කොහොමද? විද්‍යාර්ථීන් කොහොමද සහභාගී වෙන්නේ? ආචාර්යවරු කොහොමද? මේවා ඔබට හොයා බලන්න පුළුවන්. ඒ නිසා පළවෙනි වසරේ ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවට ව්‍යාපාර ගිණුම්කරණය, ව්‍යාපාර නීතිය, ව්‍යාපාර ගණිතය, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, කළමනාකරණ මූලධර්ම, තොරතුරු තාක්ෂණය, බිස්නස් කමියුනිකේෂන් කියන විෂය ධාරාවන් 7ක් තියෙනවා. ඉංග්‍රීසි කියන එක අනිවාර්ය විෂය ධාරාවක් නෙමෙයි. අනිත් විෂය ධාරාවන් 6 අනිවාර්ය විෂය ධාරාවන් බවට පත් වෙනවා. දෙවෙනි අවුරුද්දේ මේ ආකාරයට තවත් විෂය ධාරාවන් 6ක් මේ පළවෙනි අවුරුද්දේ විෂයන් නෙමෙයි දෙවෙනි අවුරුද්දේ තියෙන්නේ. දෙවෙනි අවුරුද්දේ තියෙන විෂයන් නෙමෙයි තුන්වෙනි අවුරුද්දේ තියෙන්නේ. කළමනාකරණ වේදී පාඨමාලාව තුළ සාමාන්‍ය පාඨමාලාව තුන අවුරුදු 3 ඔය ආකාරයට විෂය නිර්දේශයන් සකස් වෙනවා. ඒවා පිළිබඳ තොරතුරු අපි පසුව දැනුම් දෙනවා. වාණිජ්‍ය වේදී උපාධි පාඨමාලාවේ පළවෙනි වසර මම මේ සඳහන් කරපු විෂයන් එලෙසම තියෙනවා. නම් වල යම් යම් වෙනස්කම් තියෙන්නට පුළුවන්. ඒකෙත් ගිණුම්කරණය තියෙනවා, නීතිය තියෙනවා, ගණිතය තියෙනවා, ආර්ථික විද්‍යාව තියෙනවා, කළමනාකරණ මූලධර්ම තියෙනවා. ඊට අමතරව තොරතුරු තාක්ෂණය තියෙනවා. ඒ නිසා කිසිදු වෙනසක් පළවෙනි වසරේ වෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි වසරේ ඉඳන් කළමනාකරණ පාඨමාලාවේ වාණිජ්‍ය වේදී පාඨමාලාවේ විෂයන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ඒවා සමහර විට B.Com වල තුන්වෙනි අවුරුද්දේ තියෙන පාඨ විෂයක් කළමනාකරණ පාඨමාලාවේ දෙවෙනි අවුරුද්දේ තියෙන්නට පුළුවන්. මේ වගේ සංශෝධනයන් වෙනස්කම් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට කියන කාරණේ විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඊළඟ කාරණය ඔබ උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කරගන්න ආකාරය පිළිබඳව ඔබට තොරතුරු නිවැරදි පරිදි ලබා ගන්නට ඕනේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඔබ බාහිර උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඒ උපාධි වසර 3 සම්පූර්ණ කරගන්න ආකාරය පිළිබඳව තොරතුරු නිවැරදි පරිදි දැනගන්නට ඕනේ. ඉතින් එතනදී පළවෙනි වසරේ අධ්‍යයන කටයුතු සිදු කරාට පසුව පළවෙනි වසරේ විභාගය තියෙනවා. ඒ විභාගයේ සමත් වීම සඳහා ලකුණු ලබා ගන්න ආකාරය මම ඔබට පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඔබ කිසියම් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 40කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුයි. ඒ පත්‍රයේ සම්මාන සාමාර්ථයක් ලබා ගැනීම සඳහා. එතනදී සමත් වෙන්නට නම් ලකුණු 40 සීමාව පසු කර යන්නට ඕනේ. මෙන්න මේ ආකාරයට තමයි ලකුණු ලබා දෙන්නේ. ලකුණු 0 ඉඳන් 24ට යම් විද්‍යාර්ථයෙකු ලකුණු ලබාගෙන තිබුණොත් ඒ අය ඊ සාමාර්ථයකින් තමයි ඊ සාමාර්ථයක් හැටියට ඒක අසමත් හැටියට හඳුන්වනවා. ඊළඟට ලකුණු 25 ඉඳන් 29ට ලකුණු ලබාගෙන තිබුණොත් ඩී සාමාර්ථයක් අපි ඒක හඳුන්වන විශ්වවිද්‍යාල පාඨමාලාවේ ඌන සාමාර්ථයක් සමත් නැහැ. සමත් වෙන්න
බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් හැටියට ඌණ සාමාර්ථයක් රිපීට් එකක් නැවත කරන්නට ඕන ප්‍රතිඵලයක් හැටියට D සාමාර්ථය හඳුනන්න පුළුවන්. ඒ වගේම ලකුණු 30 ඉඳන් 34ට D+ එකක් ඒකත් ඌණ සාමාර්ථයක් බවට පත් වෙනවා. ලකුණු 39 ඉඳන් 35 ඉඳන් 39 දක්වා C- එකක් කියලා කියනවා. ඒකත් ඌණ සාමාර්ථයක්. ඒතකොට ඌණ සාමාර්ථ තුනක් තියෙනවා. C-, D+, D කියන සාමාර්ථ තුනම ඌණ සාමාර්ථ. ඊට පස්සේ E1 අසමත් සාමාර්ථය. ඊළඟට ලකුණු 40 ඉඳන් 44ට C සාමාර්ථයක්, 45 ඉඳන් 49ට C+ සාමාර්ථයක්, ලකුණු 50 ඉඳන් 54ට B- සාමාර්ථයක්, ලකුණු 60 ඉඳන් 64ට B+ සාමාර්ථයක්, ලකුණු 65 ඉඳන් 69ට A- සාමාර්ථයක්, ලකුණු 70 ඉඳන් 84ට A සාමාර්ථයක්, ලකුණු 85 ඉඳන් 100ට A+ සාමාර්ථයක්. මෙන්න මේ සාමාර්ථ ඔබට ලබා ගත්තොත් 100කට වඩා වැඩි එකක් නැවත කරන්නට අවස්ථාවක් නැහැ. ඌණ සාමාර්ථයක් ලබා ගත්තොත් ඔබ නැවත පෙනී සිටින්නට ඕනේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම අපි ඊළඟ වීඩියෝ එකේදී සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මම සාරාංශය නැවත කතා කරන්නම්. ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවට වාණිජ්‍ය වේදී විශේෂ උපාධි පාඨමාලාවට ලියාපදිංචි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඔන්ලයින් අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්නට ඕනේ. ඒ අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අපේ ආයතනයේ ලබා ගන්න පුළුවන්. අපේ ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ලියාපදිංචි වුණොත් අපි ආයතනය හරහා ඒ සියලු ලියාපදිංචි කටයුතු සිදු කරලා දෙනවා. එතනදී ජාතික හැඳුනුම්පත, උපැන්න සහතික, අධ්‍යාපන සහතික, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහතිකවල මුල් පිටපත් රැගෙන ආ යුතුයි. මේවා නිසි පරිදි සම්පූර්ණ කරලා සාමාන්‍යසුරු කෙනෙක් ලව්වා සහතික කරලා, එහෙම නැත්නම් ග්‍රාම නිලධාරී, එහෙම නැත්නම් විදුහල්පතිවරයෙක්, එහෙම නැත්නම් විනිසුරුවරයෙක්, නීතිඥයෙක්, ඔය ඕනෑම කෙනෙක් ලව්වා සහතික කරලා ඔබට පුළුවන් මේ ඩොකියුමන්ට් එක යවන්න විශ්වවිද්‍යාලයට. ඒවා යවන්න ඉස්සෙල්ලා එක් වතාවක් අපේ ආයතන නිලධාරීන්ට පෙන්නලා ඒවා තහවුරු කරගන්න නිවැරදිද කියන කාරණේ. ඊට පස්සේ ඔබට විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන්. ඒ විශ්වවිද්‍යාලයේ ලිපිනයන් සඳහන් කරලා තියෙන තොරතුරු අපි ඉදිරියේදී ඒ ලියුම් කවර සහ අනිකුත් තොරතුරු ඔබට ලබා දෙන්න කටයුතු කරනවා. මේ වීඩියෝයෙන් පටේ බැලුවාට පස්සේ ඔබ කරන්න ඕනේ kalani.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ ආයුධම් පත්‍ර සම්පූර්ණ කරන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ පහසුකම් ඔබට සලසන්න පුළුවන් වෙන්නේ. එතනින් පස්සේ මොන හරි තොරතුරක් තියෙනවා නම් ඔබට වේලාවක් වෙන් කර ගන්නවා නම් ඒ වේලාව වෙන් කර ගැනීම සඳහා ඔබ මෙන්න මේ දුරකථන අංක වලට අමතන්නට ඕනේ. එකක් 0112 98යි 77යි 43 කියන දුරකථන අංකය. නැවත මම සඳහන් කරන්නම් 0112 98යි 77යි 43. එහෙම නැත්නම් 0112 98යි 77යි 45. 43 හෝ 45 කියන දුරකථන අංකෙන් දෙකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් SMS පණිවිඩයක් එවනවා නම් විස්තර ගෙන්න ගන්නවා නම් 0.74යි 21568 0.74යි 21568 කියන දුරකථන අංකයටත් කතා කරලා ඔබට තොරතුරු ගන්න පුළුවන්. ඔන්න ඒ දුරකථන අංක හරහා ඔබ වේලාව වෙන් කරගෙන සහභාගී වෙන්න. එතකොට ඔබට පුළුවන් අවශ්‍ය කටයුතු සියල්ල සිදු කරලා දෙන්න නිසි පරිදි. ඒ නිසා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න කියන කාරණේ විශේෂ සඳහන් කරනවා. බාහිර උපාධි පාඨමාලාවක් ලියාපදිංචිය නිසි පරිදි සිදු කරලා ඒ කටයුතු නිවැරදිව සම්පූර්ණ කරලා ආයුධම් පත්‍ර විශ්වවිද්‍යාලයට තොරතුරු යවන තෙක් සියලු කටයුතු අධීක්ෂණය කිරීම මා විසින් සිදු කරනවා. ඒ නිසා ඔබට මොනවා හරි ප්‍රායෝගික ගැටලු මතුවෙනවා නම් මම මගේ දුරකථන අංකය ඔබට දැන් ලබා දෙනවා. මම විශේෂයෙන් සඳහන් කරනවා මගේ දුරකථන අංකයට සවස් කාලයේ ලබා ගන්න දුරකථන ඇමතුම්. මොකද මේ උදේ කාලය තුල දරුවන්ගේ වැඩ කටයුතු වල මම නියැලෙන නිසා ඔවුන්ගේ සහතික පත්‍ර පරීක්ෂා කරනවා. ඔවුන්ගේ අනිකුත් තොරතුරු ඔවුන්ට සපයනවා. ඉතින් එවැනි අවස්ථාවකදී මට දුරකථනයට තොරතුරු ලබා දෙන්න අමාරුයි. ඉතින් ඒ தත්ත්වය තුල මට හවස් කාලේ කතා කරොත් ඔබට තියෙන ප්‍රායෝගික ගැටලු මට ඒව සඳහා උපදෙස් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන සුසුකම් පිළිබඳ ගැටලු තියෙනවා නම් ලියාපදිංචි පිළිබඳව ඔබට වෙනත් මොන හරි තොරතුරු තියෙනවා නම් ඒවා පිළිබඳව දැනගන්න. මේ වීඩියෝ පටය නැරඹුවට පස්සේ තවත් අයෙකුට මේ පිළිවෙල තොරතුරු ලබා දෙන්න සමාජගත කරන්න කියන කාරණේ විශේෂ සඳහන් කරනවා. මම මගේ දුරකථන අංකය සඳහන් කරන්න 0.71යි 80යි 257යි 80 0.71යි 80යි 257යි 80. මම කැලණි බාහිර උපාධි ආයතනයේ අධ්‍යක්ෂ කපිල රත්නායක ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. ඉදිරියේදී නැවතත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙයි.